හරි පටන් ගමු. හැමෝටම ආයුබෝවන් එහෙනම් පොතේ. අපි ඉස්සෙල්ලාම ශාක කායික විද්‍යාවේ ටියුට් එකේ තව චුටි කොටසක් ඉතුරු වෙලා තියෙනවා ශ්වසනයේ සම්බන්ධව. ශ්වසනයේ සම්බන්ධව පොඩි කොටසක් තියෙනවා. ඉස්සෙල්ලා ඒ ටික කතා කරමු. කතා කරලා ඊට පස්සේ මේකේ තව ප්‍රශ්න කීපයකුත් ඇති ඒ ටිකත් කතා කරමු. ඒ ටිකත් කතා කරලා ඊට පස්සේ ඔයාලත් එක්ක සාකච්ඡාවක් තියෙනවා. ඒ සාකච්ඡාවට එන්න. හරි ඊට පස්සේ ලොකු දෙයක් ගැන සාකච්ඡා කරගන්න තියෙනවා. ඉස්සෙල්ලා අපි මේ ටියුට් එක සම්පූර්ණයෙන් ඉවර කරමු. කිසිම අඩුවක් නැති වෙන්න ඔක්කොම ටික ඉවර කරමු. පෙරලා ගන්න පිටු අංකය 18. පිටු අංකය 18. හරිද? රයිට්. බලන්න 18 වෙනි පිටුව. මාතෘකා දෙකයි තියෙන්නේ කතා කරන්න එතන. ශ්වසන වේගය වැඩි කර ගැනීමට අවශ්‍ය වන අවස්ථා. හරි ඒ කියන්නේ කෘෂි කර්මාන්තයේදී ප්‍රායෝගිකව අපි ශ්වසන වේගය වැඩි කරන අවස්ථා තියෙනවා. මම එක උදාහරණයක් කිව්වොත් දැන් බීජ ප්‍රරෝහණය කරගන්නෙද්දී අපි ගොඩක් දුරට ওই බීජ පොඟවනවනේ. දැකලා ඇතිනේ ඔයාලා බීජ පොඟවනවා පොතේ. අපි වී වගේ දේවල් පොඟවනවානේ. ඒ බීජ පෙඟවීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඇතුළට ජලය යවනවා. පොඟවනවා කියන්නේ ඒකනේ ඇතුළට වතුර යනවා. මේ ගැන වෙනම කතා කරනවා. බීජ ගැන වෙනම කතා කරන්න තියෙනවා. ඒතර ඇතුළට වතුර ගියපුවාම පොතේ එන්සයිම සක්‍රිය වෙනවා. තේරුණාද? එන්සයිම සක්‍රිය වෙන ඇතුළට වතුර ගියපුවාම. ඒතර එන්සයිම සක්‍රිය වෙනකොට අන්න පරිවෘත්තීය ක්‍රියාවලිය පටන් ගන්නවා. ශ්වසනයේ අතර එකක්. ශ්වසන වේගය වැඩි වෙනවා. ශක්ති උත්පාදනය වැඩි වෙනවා. සෛල විභාජනය වැඩි වෙනවා. කලලය වර්ධනය වෙනවා. කලලය ලොකු වෙනවා. බීජාවරණයට ඉන්න බෑ. තෙරපුම වැඩි බීජාවරණය පුපුරාගෙන බීජ පැල එළියට එනවා. ඕක තමයි වෙන්නේ ඔය බීජ ප්‍රරෝහණයේදී. පැහැදිලිද? මේ ඒ ගැන වෙනම කතා කරන් තියෙනවා ශාක ප්‍රචාරණය පාඩමේදී කියලා දෙන්න මම දැන් නිකන් ඔය කිව්වේ. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඊට වඩා ටිකක් හිමීට පැහැදිලි කරලා කියන්නම්. එහෙනම් එතනදී අපි ශ්වසන වේගය වැඩි කරනවා. දැන් ශ්වසන වේගය අඩු කරන තැනුත් තියෙනවා. උදාහරණයකදී අපි බීජ ගබඩා කරනවා කියලා හිතන්න. බීජ ගබඩා කරලා තියෙනකොට ගබඩාවක උෂ්ණත්වය අඩු කරන්න ඕන. බීජ ගබඩාව තුළ උෂ්ණත්වය අඩු කරන්න ඕන. ඇයි උෂ්ණත්වය අඩු කරන්නේ නැත්නම් ශ්වසන වේගය වැඩි වෙනවා පොතේ. ශ්වසන වේගය වැඩි වුණොත් බීජය ඇතුලේ ආහාර බිඳ වැටෙනවා වැඩි. ඉක්මනට ආහාර ටික බිඳ වැටෙනවා. ඒතකොට බීජවල බර අඩු වෙනවා බලාගෙන ඉද්දී. අවසානයේ වී ගබඩාවක් කියලා හිතන්න. හරි කිලෝ 5000ක් ගබඩා කරලා තියෙනවා. මාසයක් විතර යනකොට මේ කිලෝ 4000ට අඩු වෙලා. පට්ටලා බයිට වාසි විකුණන්න ගියපුවා. හරි 5000ක් ගබඩා කළා. ශ්වසනයේ වෙලා සංචිත ආහාර අඩු වෙගෙන ගිහිල්ලා දැන් විකුණන්න බලනකොට වේන්දජනේ කිලෝ 4000යි මොකෙක්වත් හොරකම් කරලත් නේ අපූර්වට තියෙන ඔක්කොම ටික. ඒ වීමිටි ටික එහෙමම තියෙනවා. බුගුල්ලෙක්වත් මීයෙක්වත් ගහලා නැහැ. මීයෙක්වත් කාලා නැහැ. හැබැයි සංචිත ආහාර පුතේ ශ්වසනය වෙනවා. බර අඩු වෙනවා. ඒ නිසා ගබඩාවක් තුල උෂ්ණත්වය අපි අඩු කරලා තියාගන්න ඕනේ. අන්න උෂ්ණත්වය අඩු කරන තැන අපි එකින් එක ගැන කතා කරමු. දැන් අයිඩියා එකක් තියෙනවනේ. වැඩි කරන්නත් වෙන අවස්ථා තියෙනවා. අඩු කරන්නත් වෙන අවස්ථා තියෙනවා. රයිට්. තව එනවා. ඉතින් එනවා. දැන් පහමාර නිකන් එනවා. වෙලාවට නම් වැඩක් කරන්නේ නේද? වෙලාවට නම් වැඩක් කරන්නේ එනවාද? පහමාර නිකුත් එනවා. හරි. ගන්න පළවෙනි එක. පළවෙනි එක තමයි පැහැදිලි කළේ. බීජ ප්‍රරෝහණය ඉක්මන් කරවීම සඳහා. හරි. එතන කියනවා පොතේ වැඩි උෂ්ණත්වයකදී ශ්වසන වේගය වැඩි වී බීජ ප්‍රරෝහණය වීමේ ක්‍රියාවලිය වේගවත් වේ. හරි. සාමාන්‍ය සෙල්සියස් අංශක 40 45 අතර උෂ්ණත්වයකට උෂ්ණත්වය ඉහළ දැමීමෙන් මේ සිදු කරගත හැකි වේ. බීජ ප්‍රරෝහණය කර ගැනීමේදී පොඟවන ලද බීජ ගොඩගස ආවරණය කර බර තැබීම තවාන් පාත්‍ය වසුන් කිරීම වැනි ක්‍රම මගින් උෂ්ණත්වය ඉහළ යාම ඉහළ දමා ප්‍රරෝහණය ඉක්මන් කළ හැකිය. අවස්ථා කීපයක් තියෙන්නේ. එතන පළවෙනි එක කෙලිම කියනවා උෂ්ණත්වය වැඩි වුණාම ශ්වසන වේගය වැඩි වෙලා බීජ ප්‍රරෝහණය වෙනවා. සාමාන්‍යයෙන් ඒ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් 45ක් විතර වෙනවා කියලා කියනවා.
ඊළඟට මම කියපු උදාහරණේ විශේෂයෙන් V වලදී අපි V බීජ පොඟවලා ඔයාලා දැකලා තියෙනවද V බීජ පැල කරගන්න විදිය? දැන් ළමයි නම් ඔයා දැකලා නැත්නම් ඇත්තේ. සමහරට දැකලා ඇත්තේ. අපි කොහොමද කරන්නේ? පොඟවලා ඊට පස්සේ මේ ටික එක එක ක්‍රමවලට මිනිස්සු කරන දැන් නම් කරන්නේ අපේ ගෙවල් වල කරන්නේ තාත්තලා දැන් නම් පොහොර උරේටම දාලා ඒ පොලිසක් මල්ලුවක් අරගෙන ඒකට දාලා ඒකම වතුරේ දාලා පොඟවලා තමයි ඒක උඩින්ම බරක් තියනවා. ඉස්සර කලේ එහෙම නෙමේ. ඉස්සර කරන්නේ ඔය ලොකු අර මොනවද බේසම් වගේ මොනවා හරි අර මලකෙවල් වල බත්තු යන්නේ කල්දේරම් කියලා අපි කියන්නේ. දන්නවනේ කල්දේරම්. මේ ලොකු වාජන තියෙන්නේ සෝස්පෑන් සස්පාන් ඉංග්‍රීසියෙන් සෝස්පෑන් කියලානේ කියන්නේ. ඒවට වතුර දාලා බීජ දාලා බොල් එහෙම අයින් කරලා බොල් අයින් කරන විදිය ඔක්කොම කියලා දෙන්නම් ඉස්සරහට. ඊට පස්සේ මේ පැය 24ක් නැත්නම් රැයක් කියලා අපි කියන ඕවර්නයිට් එකක්. රැයක් පෙඟෙන්න ආරිනවනේ. ඊට පස්සේ බිමට කෙහෙල් කොළ එහෙම එලලා ඊට පස්සේ අර බීජ ටික එහෙමම කෙහෙල් කොළ උඩ අපි යහන් කරනවා කියලා දැන් කියන්නේ ඔකට. දාලා ඒ උඩිනුත් කෙහෙල් කොළ එහෙම දාලා ඊට පස්සේ බරක් තියෙනවා. ඒ වං ගෙඩිය අනම්මනම් ගෙදර තියෙන බර දේවල් ටික තියෙනවා. එතනත් ඇත්තටම වෙන්නේ එකක් අර ජලය ඇතුළට ගිහලා එන්සයිම සක්‍රිය වීම වෙනවා. ඊට පස්සේ උෂ්ණත්වයත් වැඩි වෙනවා. ඒත් එක්ක මේ අන්න ශ්වසන වේගය වැඩි වෙලා පොතේ බීජ ප්‍රරෝහණය මොකද වෙන්නේ? උත්තේජනය වීමක් වෙනවා. ප්‍රශ්නයක්ද? නෑ තාම පටන් ගත්තා විතරයි. ඉගෙනුවේ නෑ මේ ටියුට් එක පැහැදිලි කරන්න. හරි. එතකොට ඒක හරිනේ පොතේ ඊළඟට දෙවෙනි එකත් අපි කතා කළා. අපි දැන් 10 වෙනි පාඩම කතා කරලානේ මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ නේ. 10 වෙනි පාඩමේ වලට මතක ඇති අපි අර දඬු කැබලි මුල් ඇද්දවීමේදී සරල සූර්ය ප්‍රචාරක සහ සූර්ය ප්‍රචාරක භාවිත කළානේ. ඒතර ඒ වගේ අපි බලාපොරොත්තු වුණේ දඬු කැබැල්ල අවට ශුද්ධ පරිසරයේ උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව වැඩි කිරීම. එතන උෂ්ණත්වය වැඩි කිරීමේදී ඇත්තටම වෙන්නේ ශ්වසනය වැඩි වෙන එක. හරි. උෂ්ණත්වය වැඩි වුණාම මොකද වෙන්නේ? ශ්වසනය වැඩි වෙනවා. ශ්වසනය වැඩි වුණාම පරිවෘත්තීය ක්‍රියාවල වේගය ආයෙ වැඩි වෙනවා. කියන්නේ ශ්වසනය වැඩි වුණාම ශ්වසනය වැඩි වුණාම ශක්ති උත්පාදනය වැඩි වෙනවා. සෛල විභාජනය වගේ දේවල් වැඩි වෙලා මුල් වර්ධනය උත්තේජනය වෙනවා. තේරුණා නේද? රයිට් කියව ගමු අපි. දෙවෙනි එක අතු කැබලි මුල් කැබලි හා පත්‍ර කැබලි ආදී මුල් ඇදීම වේගවත් කිරීම සඳහා උෂ්ණත්වය ඉහළ දමා ශ්වසන වේගය වැඩි කිරීමෙන් මෙම රෝපණ ද්‍රව්‍යවල මුල් ඇදීම වේගවත් වේ. ශාක ප්‍රචාරණ ව්‍යුහ භාවිත කිරීමෙන් ඒවා තුළ උෂ්ණත්වය ඉහළගේක පවත්වා ගත හැකි බැවින් මුල් ඇදීම වේගවත් වේ කියලා අපව දීලා තියෙනවා. පැහැදිලි නේද? තව එනවා. හරි. වෙලාවට එන්න ඕන. හරදරයි. ඊළඟට එමු අපි ශ්වසන වේගය අඩු කර ගැනීමට අවශ්‍ය අවස්ථා ටික බලන්න. පළවෙනි එක මම පැහැදිලි කරපු එක තියෙන්නේ බීජ ගබඩා කිරීමේදී පුතේ ජීවිතාව ආරක්ෂා කරගන්න අපිට වැදගත් වෙනවා කියනවා. රෝපණ ද්‍රව්‍ය ලෙස ගබඩා කර ඇති බීජවල ප්‍රරෝහණ ප්‍රතිශතය ක්‍රමයෙන් අඩු වේ. බීජ තුල ඇති සංචිත ආහාර ප්‍රමාණය අඩු වීම මීට ප්‍රධාන හේතුවකි. එම නිසා බීජවල ශ්වසන වේගය අඩු කර සංචිත ආහාර දහනය වීම අඩු කළ යුතුය. තේරෙනව නේද? අපි නැවත කොහොමද මේ බීජ ගබඩා කිරීම වගේ දේවල් පුතේ මම අර කියපු විදිහට ශාක ප්‍රචාරණේ පාඩම තුල සාකච්ඡා කරනවා. දැනට පොඩි අදහසක් තියාගන්න. ඊළඟට ශාකවල නිපදවන ආහාර වැය වීම අඩු කර ගැනීම සඳහා. දැන් විශේෂයෙන්ම ඔයාලට මතක නම් අපි දේශගුණේ පාඩමේදී කතා කරනවා පුතේ අලභෝගවල ආකන්ද වර්ධනය වෙන්න උෂ්ණත්වය බලපානවනේ දිවා රාත්‍රී උෂ්ණත්ව වෙනස බලපානවනේ. අලභෝගවල ආකන්ද වර්ධනය වෙන්න අතකයි නේද? දිවා රාත්‍රී උෂ්ණත්ව වෙනස මොකද වෙන්න ඕනේ? නැත්නම් දිවා උෂ්ණත්වය වැඩි වෙන්න ඕනනේ. රාත්‍රී උෂ්ණත්වය මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනනේ. මේ දෙකේ වෙනස වැඩි වෙන්න ඕනේ. අඩුම සෙල්සියස් අංශක 8ක වෙනසක්වත් තියෙන්න ඕනේ. අඩුම 8ක්වත් වෙනස තියෙන්න ඕනේ.
නේද? අඩු මටක්වත් වෙනස තියෙනවා. බලන්න ඔයාලගේ තියරි නෝට් වල දීලා තියෙනවා. එතකොට ඇයි මේ රාත්‍රී උෂ්ණත්වය අඩු වෙන්න ඕන කියන්නේ? ඇයි රාත්‍රී උෂ්ණත්වය අඩු වෙන්න ඕන කියන්නේ? නැත්නම් රැයට ශ්වසනය වැඩි වෙනවා. රැයට ශ්වසනය වැඩි වුණොත් සංචිත ආහාර බිඳ වැටෙනවා. වැඩි. තැම්පත් වෙන්න ආහාර නැති වෙනවා. තැම්පත් වෙන්න ආහාර නැතුනම ඉතින් අලගෙඩි වර්ධනය වෙන්නේ ජිල් බෝල වගේ තමයි හැදෙන්නේ. චුටි චුටි ඒවා. හරි චුටි චුටි ජිල් බෝල තමයි හැදෙන්නේ. තේරෙනව නේද කියන එක? ඒක නිසා රැයට අපි අඩු උෂ්ණත්වයක් කොහොම හරි දෙන්න ඕන. ඉතින් ඒක අපිට කෘත්‍රිමව දෙන්න අමාරු නිසා තමයි අපි එහෙම ප්‍රදේශ තෝරාගන්නේ. නුවරඑළිය වගේ ප්‍රදේශ, වැලි මඩ වගේ ප්‍රදේශ, අර පැත්තෙන් යාපනය වගේ අවුරුදු 2 කාලයක පුළුවන් කිව්වා නොවැම්බර් දෙසැම්බර් වගේ කාලයේදී අපිට ඉතින් කෘත්‍රිමව කරන්න පුළුවන් නම් ඒත් අවුලක් නෑ. ඒ කියන්නේ අපි දැන් මේ පැත්තේ අපි හරිතාගාරයක් වගේ හදලා රාත්‍රියට මොකක් හරි ක්‍රමවේදයක් පාවිච්චි කරලා අපිට උෂ්ණත්වය අඩු කරන්න පුළුවන් නම් හරිතාගාරය තුල පොලිතීන් උමගක් හරි මොකක් හරි ව්‍යුහයක් තුල අපිට අර්ථාපල් වගා කරන්න පුළුවන් ඇත්තටම. එකම බාධකය ඉන්නේ උෂ්ණත්වය අපිට. අපේ දිවා රාත්‍රී උෂ්ණත්ව වෙනස මෙහෙම නෑ. වෙනස නෑ ලොකුවට. අපේ කියන්නේ දැන් මම වාරිපොල. මෙතන අපේ ටිකක් දුර බැහැරලා මිනිත් එහෙම ඉන්නවනේ කීප දෙනෙක්. එයාලා සමහර අය ඉන්න පැතිවල වගා කරන්න පුළුවන් ඇත්තටම. මම ඊට කලිනුත් කිව්වා. මේ ක්ලාස් එකේ නෙමෙයි වෙන්නේ නැති වෙන ක්ලාස් එකක කිව්වා මං හිතන්නේ. තේරෙනව නේද? එතකොට ඒක ඇතුලේ තියෙන විස්තරය කියන්න ඕනද? අහගන්නකො. දිවා කාලයේ ශාකපත්‍ර මතට ප්‍රමාණවත් ආලෝකය නොලැබෙන විට ප්‍රභා සංශ්ලේෂණය තරම් සිදු නොවේ. නමුත් එම පත්‍රවල ආහාර දහනය වෙමින් ශ්වසනය වේ. ඒ කියන්නේ දවල් කාලයේ ආලෝකය අඩුවෙන් ලැබුණොත් ප්‍රභා සංශ්ලේෂණය අඩු වෙනවලු. හැබැයි ශ්වසනය වෙනවලු. මෙම ශ්වසන පෘෂ්ඨය අඩු කරගත හැකි නම් ඒ සඳහා වැයවන සංචිත ආහාර වැයවන ආහාර ඉතිරි කරගත හැකියි. මේක දවල් කාලයටම විතරයි ගලපලා තියෙන්නේ. මොකද අපිට රාත්‍රී කාලයේත් ගලප ගන්න පුළුවන් පොතේ. රාත්‍රී කාලයේ උෂ්ණත්වය වැඩි වුණොත් ප්‍රභා සංශ්ලේෂණයක් වෙන්නේ කොහොමත් ආලෝකය නැති නිසා. තොට ශ්වසනය වෙනවා. මං කියවනේ අපි ගිය සතියේ ප්‍රශ්නෙකුත් කතා කළේ අපි ඉපදුණු දවසේ ඉඳලා අවසාන හුස්ම පොද වැටෙනකල් කරන දෙයක් තමයි ශ්වසනය. ඒක වෙනවා. ඒක නවත්තන්න බෑ. ඒක නැවැත්තුවා කියන්නේ මැරුණා. ශ්වසනය නැවතුණා කියන්නේ මැරෙනවා කියන්නේ. අවසාන හුස්ම පොද දක්වාම අපේ ශරීරය තුල ශ්වසනය වෙනවා. ඒ කියන්නේ සංචිත ආහාර බිඳ හෙලලා ශක්තිය උත්පාදනය කරනවා. පැහැදිලි නේද? right. ඊළඟට තුන්වෙනි එක වෙනමක් දීලා තියෙනවානේ. ඒකයි වෙලා තියෙන්නේ. අර ආකන්ද කතන්දරේ වෙනම දීලා තියෙනවා. ආකන්ද අස්වැන්න වැඩි කිරීම. පැහැදිලි ආලෝකයක් ඇති දහවල් කාලයේ සහ පහළ උෂ්ණත්වයක් ඇති රාත්‍රී කාලගුණ තත්ත්වය යටතේ ආදී ආකන්ද සහිත අර්ථාපල් වැනි භෝගවල හා වෙනත් අල භෝගවල අසුණු ඉහළයයි. මම අර කියපේ කෙනෙකුට දවල්ට හොඳට ආලෝකය ලැබිලා රැට පහළ උෂ්ණත්වයක් තියෙන අවස්ථාවලදී අපිට අල භෝග අස්වැනු වැඩි කරගන්න පුළුවන්. හරි. ඊළඟට හතරවෙනි එක මල් අස්වැන්න වැඩි කිරීම සඳහා. ඔන්න බලන්න ගෑන් ළමයිට වැදගත්. ගෙදර රෝස් එහෙම තියනවා නම් මල් හැදෙන්නේ නැති පොඩි වැඩක් කරගන්න පුළුවන් ඔයාලට. බලමු අපි මොකද කරන්න කියන්නේ කියලා. රාත්‍රී කාලයේ ශ්වසනය නිසා ආහාර දහනය වීම අඩු කරගත හැකි නම් මල් භෝගවල මල් අස්වැන්න වැඩි කරගත හැකියි. එකම දේ කියන්නේ මේ රැයට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර රැයට සිදුවන උෂ්ණත්වය අඩු කරගන්න පුළුවන් නම් මල් ගස්වල ඔයාලට මල් ගන්න පුළුවන් කියලා කියන්නේ පොතේ. උදාහරණයක් දෙනවා. රෝස වගාවේ මල් අස්වැන්න වැඩි කර ගැනීමට රාත්‍රී කාලයේදී ගස මුලට සෙන්ටිමීටර් 10ක් පමණ ඈතින් සීතල ජලය දාන්න. ඔන්න චෙක් කරලා බලන්න. අපි මෙතන ඉන්නවා මල් වගා කරන දරුවෝ ඇති, ගෙදර රෝස ගස් ඇති, මල් පිපෙන්නේ නැතුව ඇති. හිතන්න එපා වැඩිය. අද ඔන්න වැඩක් තියනවා ගිහිල්ලා කරන්න රැට. අයිස් වතුර ටිකක් අරගෙන, සීතල වතුර ටිකක් අරගෙන ගහ මුල ඉඳලා සෙන්ටිමීටර් 10ක් විතර ඈතින් දාන්න. දාලා පොඩ්ඩක් බලන්න මේ මල් පිපේවි. හරි චෙක් කරලා බලන්න. එච්චරයිනේ. රචනා ප්‍රශ්නයකට එන්න පුළුවන් පොතේ මේ මාතෘකා දෙක. ශ්වසන වේගය
නැත්නම් කෘෂි කර්මාන්තයේදී ශ්වසන වේගය වැඩි කර ගන්නා සහ අඩු කර ගන්නා අවස්ථා මට මතක තියෙන විදිහට මම 2020 ළමයිට ටාගට් ප්‍රශ්නයක් විදිහට මේක දුන්නා. නමුත් 2020 ආවේ නැහැ. 2020 ශ්වසනය ආවා. හරි. ශ්වසනය ආවා මේක නෙමෙයි ආවේ. ඒ තමයි ශ්වසනයට බලපාන බාහිර සාධක ටික ආවේ. අපි හතරක් කතා කළේ. උෂ්ණත්වය, ඔක්සිජන් සාන්ද්‍රණය, ජලය සහ ආලෝකයනේ. හතරක් කතා කළේ. ඒක තමයි ආවේ. ශ්වසනය ආවා. හැබැයි මාතෘකාව ටිකක් වෙනස් වුණා. ශ්වසනය එනවා කියපුවාම ඉතින් ශ්වසනය අර මාතෘකාව දුන්නාම ළමයෙක් ඉතින් අනිත් එකත් බලා ගන්න එක වැදගත් ඉතින්. එතකොට 2021ට නැවත ශ්වසනය එන්නේ නැති වෙයි. 21ට ශ්වසනය එන්නේ නැති වෙයි. 21ට නැවත ප්‍රභා සංශ්ලේෂණය හරි හෝමෝන හරි කෑල්ලකින් ඒවි. 22ට ඔබට ශ්වසනය එන්න පුළුවන්. තර ශ්වසනයට බලපාන සාධක ආවා. බලාගෙන තියාගන්න. ශ්වසන වේගය වැඩි කරන අවස්ථා සහ ශ්වසන වේගය අඩු කරන අවස්ථා හැම එකෙම ශ්වසන වේගය අඩු කරන වැඩි කරන අවස්ථා දෙකයි නේ. දෙකම මතක තියාගන්න. අරකින් තුනක් මතක තියාගන්න. පහක්වත් ලියන්න. අරකින් දෙකයි මේකෙන් තුනක් ලියන්න. පහක් ලියන්න. ශ්වසනය කියන්නේ මොකක්ද කියලා අර්ථ දක්වන්න. අන්න ප්‍රශ්නත් එන විදිහ මතක් කරගෙනම යනවා. වෙන්න එපාය. තව අවුරුද්දක් අවුරුදු එකමාරක් කියමු. තව එකමාරක් විතර එකමාරකුත් නෑ. අවුරුද්දයි මාස 5ක් විතරනේ. දැන් ඉතින් ලෑස්ති වෙන්න එපා ටික ටිකනේ. තවත් එනවනේ ළමයි. හරි. එච්චරයි ඉතුරුලා තිබුණේ තියරි වල ඉතින්. ටියුට් එකේ ප්‍රශ්න ටිකට එන්න. ප්‍රශ්න. විහුගත නේද තියෙන්නේ? බහුවර්ණ ටික ඉවරද ළමයි? බහුවර්ණ ඔක්කොම ඉවරයි නේද? yes කියලා එවන්න yes කියලා. බහුවර්ණ ටික ඔක්කොම ඉවර නම් yes කියලා එවන්න මට. yes. කලන yes නෙමෙයි yep නේ. හරි. විහුගත ටික බලමු පොතේ. කරන්න කිව්වම. පළවෙනි ප්‍රශ්නේ බලන්න. ඒකෙ මෙහෙම දෙනවා ශාක කාණ්ඩය දීලා තියෙනවා. ඊට පස්සේ එක කලේ නෑනේ. ඊට පස්සේ මොකක්ද අහන්නේ? ප්‍රථම ස්ථායි ඵලය මම කෙටියෙන් ලියන්නම්. ඊළඟට කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයා ඉදමදිද? ඊළඟට උදාහරණ ටික. කොහොමද අහලා තියෙන්නේ? නේද? ශාක කාණ්ඩය දෙනවා. මම මේ කටුවට වගේ ලියන්නම් ඈ. ඔයාලා ටියුට් එකේ ලස්සනට තියෙනවද? C3 කියන්න ප්‍රථම ස්ථායි ඵලය C3 කවුරු හරි එවන්න ටස් ගාලා බලන්න මැසේජ් එකක්. C3 ශාකවල කාබන් 3 සංයෝගයක්නේ. නේද? ඒකනේ C3 කියන්නේ. ඒකනේ පුතේ C3 කියන්නේ. පළමු ස්ථායි ඵලයේ කාබන් 3 සංයෝගයක්. මොකද්ද? ඔව් PGA. PGA කියන්නේ ෆොස්ෆෝග්ලිසරික් අම්ලය. එහෙම ලියුවත් කමක් නැහැ. ෆොස්ෆෝග්ලිසරික් අම්ලය. ෆොස්ෆෝග්ලිසරික් අම්ලය. ෆොස්ෆෝග්ලිසරික් අම්ලය. හරි. කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයා කවුරු හරි එවන්න ටෂ් ගාලා. කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයා ටෂ් ගාලා එවන්න බලන්න. සුටුස් ගාලා එවන්න. කියනවනේ එක එක දෙනෙක් සුටුස් ගාලා එවන්න, ටස් ගාලා එවන්න. හොඳයි. RUBP. හොඳයි. RUBP. රිබියුලෝස් බිස්ෆොස්ෆේට් ලියන්න ඕනේ නෑ නේද පුතේ? රිබියුලෝස් බිස්ෆොස්ෆේට් RUBP. රිබියුලෝස් බිස්ෆොස්ෆේට්. උදාහරණ මොන තරම් තියෙනවා? හරි. V තිරිඟු තක්කාලි
නේද? බට්ටු, මිරිස් ඒ ඔක්කොම අර අපි කතා කරපු භෝග වර්ග හැරෙන්න C4 ගොඩේ තියෙන භෝග වර්ග හැරෙන්න අනිත් ටික ඔක්කොම ලියලා දාන්න පුළුවන්. ඔක්කොම ඕනේ නෑ. උන් ඔහි 3ක් විතර ලියන්න. ඒ ඇති 3ක් විතර ලියන්න. හරි හොඳයි. එච්චරයි. ඒක ඊළඟට C4 ඉක්මනට එවන්න. සටස් ගාලා එවන්න. සටස් ගාලා එවන්න ප්‍රථම ස්ථායි ඵලය. හොඳයි ළමයි හොඳයි. ළමයි ඇක්ටිව් එකේ ඉන්නා වගේ තේරෙනවා. OAA කියන්නේ මොකද්ද? ඔක්සලෝ ඇසිටික් අම්ලය. ඔක්සලෝ ඇසිටික් අම්ලය. OAA. right. සටස් ගාලා එවන්න ගේනම් කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකය. right. කියන්න කලින් එවනවානේ ගහලා තියාගෙන සෙන්ඩ් කරන්න විතරද කොහෙද තියෙන්නේ? PEP. නේ අර දැන් නන්නේ එච්චර මේ ගොං ආතල් දෙන්නේ. ඉස්සර ඉතින් එහෙම තියනවා මේ ඒ දවස්වල දැන් ඒ වනේ ඒ කාලේ යාළුවලා හිටපු කාලයක් තිබ්බනේ ඉතින් දන්නේ නැද්ද ඉතින් කැම්පස් යන කාලේ එහෙම යාළුවලා හිටියනේ නැත්තේ නෑනේ බොරු කියන්න ඕනේ නෑනේ ඒ කාලේ ඉතින් හෙන බොක්කෙන් ඉතින් දැන් නන්නේ දැන් නම් උදේට good morning කියන්නේ සමහරද කාලා ඉවර වෙලා මේ ඒ කාලේ ඉතින් එන බොක්ක කියන්නේ මේ එන බොක්කෙම්ම බකන් අර පට්ටලව් කියලා කියන්න පුතේ පට්ටලව් ඉතින් මේ රෑ 12ට දැන් හිතන්නකෝ අද 31 හෙට උදේ දැන් හෙට ජනවාරි 1 වෙනිදා දැන් රෑ 12ට මේ මම තමයි පළවෙනි මැසේජ් එක දානෝනේ එහෙමනේ හිතන්නේ මම තමයි පළවෙනි මැසේජ් එක දානෝනේ අනිත් පැත්තෙන් බලාපොරොත්තු වෙන ඒන් එන්න පළවෙනි මැසේජ් එක මට එන පළවෙනි මැසේජ් එකත් ඒක වෙන්න ඕන දැන් නම් අනේ ගානක් නෑ බොරු කියන්න ඕනේ නෑනේ දැන් ආවත් එකයි නාවත් එකයි මටත් අමතක වෙනවා දැන් නෑ එහෙම හැදලා ඉන්නේ නෑ බොරු කියන්න ඕනේ නෑ ඒ කාලේ මේ දැන් ඔක නිින්ද ගියොත් මල වගුලයිනේ ඊට පස්සේ වසන්න හම්බ වෙන්නේ නෑනේ ඒක නිසා මොකද කරන්නේ මම හිතන්නේ මැසේජ් යවන්න පුළුවන් ටයිම් එක තියලා නේ ටයිම් එක තියලා යවන්න පුළුවන් නේ හරියටම 12 වෙනකොට මැසේජ් එක යවන්න ටයිම් එක තියලා ඉතින් ටයිම් මැසේජ් එක දාලා නිදා ගන්න ගොඩක් දුරට හැරෙනවා හැරෙන්නේ නැති වෙයි කියලා රිස්ක් එකක් බයක් තිබුණොත් කෝකටක් කියලා මේ මැසේජ් එක ටයිමින් තියලා යවනවා ඒ වගේ දැන් අපේ දරුවොත් මැසේජ් එක ගහගෙන තියාගෙන ඉන්නේ මේ වෙලාවේ. හරි මැසේජ් එක ගහන තියන්නේ පීපී ගහගෙන තියන්නේ නිසා ප්‍රශ්නේ අහන්න විතරයි ඕනේ ටස් දාලා සෙන්ඩ් කරන්න විතරයි. ඉතින් රයිට් පීපී හොඳයි. එහෙම උනන්දුවෙන් ඉන්නවනම් ආසයි. පීපී කියන්නේ ෆොස්ෆොයිනෝල් පයිරුවේට්. හරි ෆොස්ෆොයිනෝල් පයිරුවේට්. උදාහරණ පොතේ අපි උදාහරණ 4යි කතා කරන්නේ ද්විබීජපත්‍රි එකක් කතා කරනවා තම්පලා ඒක බීජපත්‍රි ශාක ටික බඩේරිංගු උක් සෝග බඩේරිංගු උක් සෝග right දැන් ඉතින් මෙන්න ඔයාලගේ ෂෝට් නෝට් එකේදී මම හදලා දීලා තියෙන්නේ මේක තනියෙන් හදන්න ඕනේ ඔයාලා හරිනම් ෂෝට් නෝට් එක ලස්සනට විස්තර ටික තියෙනවා බලන්න වැලුව බැලමටම කොච්චර ලේසිද පාඩම් කරන්න C3 ප්‍රථම ස්ථායි ඵලයේ PGA කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයේ RUBP උදාහරණ ටික තියෙනවා ලස්සනට C4 ඔක්සලෝ ඇසිටික් අම්ලය ෆොස්ෆොයිනෝල් පයිරුවේට් උදාහරණ ටික තියෙනවා ෂෝට් නෝට් එක පැහැදිලිද හදන්න තනියම හදන්න මේ වගේ ඒවා තනියම හදන්න තව ඔය පාඩම් තියෙනවනේ අපේ හරි ඒවට තනියම හදන්න දෙවෙනි ප්‍රශ්නේ බලමු C3 ශාකවලට වඩා C4 ශාකවල ප්‍රභා සංශ්ලේෂණ කාර්යක්ෂමතාව වැඩිවීමට හේතුව පැහැදිලි කරන්න කියලා. මෙතන හේතුව ලියනකොට පුතේ මෙයාගේ අර පත්‍රයේ තියෙන විශේෂ පටක සැලැස්ම සඳහන් විය යුතුමයි. ඒක තමයි ඔකේ කී පොයින්ට් එක. දැන් ඔයාලා උත්තරයක් ලියලා ඇති. මට ඒක දැන් අහන්න විදිහක් නැහැ. ඒක ටයිප් කරන්නත් අමාරුයි දිග වැඩිනේ. ඒ නිසා මම උත්තරයක් කියන්නම්. ඔයාලා අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න. නැත්නම් ඔයාලගේ උත්තරෙත් තියද්දි රතු පෑනකින් මගේ පිළිතුරක් පැත්තකින් ලියුවත් කමක් නැහැ. බලන්න. මොකක් හරි හොඳ විදියක්. මේ විදිහට හේතුව ලියන්න. C4 ශාකවල පත්‍රවල C4 ශාකවල පත්‍රවල
විශේෂිත පටක සැලැස්මක් ලෙස විශේෂිත පටක සැලැස්මක් ලෙස විශේෂිත පටක සැලැස්මක් ලෙස ට්‍රාන්ස් පටක සැලැස්ම ට්‍රාන්ස් පටක සැලැස්ම ට්‍රාන්ස් පටක සැලැස්ම ඇති නිසා ට්‍රාන්ස් පටක සැලැස්ම ඇති නිසා දිවා කාලයේදී වැඩි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් අවශෝෂණය කර අවශෝෂණය කර පත්‍ර මධ්‍යයේ රඳවාගත හැකිවීමය. පත්‍ර මධ්‍යයේ රඳවාගත හැකිවීමය. පත්‍ර මධ්‍යයේ රඳවාගත හැකිවීමය. පැහැදිලි නේද? එතකොට අනිවාර්යෙන් පිළිතුරේ ට්‍රාන්ස් පටක සැලැස්ම තියෙන්න ඕන ලියවිලා. ඒක තමයි කී පොයින්ට් එක. එතකොට ට්‍රාන්ස් පටක සැලැස්ම තියෙන එකෙන් වෙන්නේ දවල් කාලයේ වැඩි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් රඳව ගන්න හැකියාව තියෙනවා. හරිද? C3 ශාක වලට ඒ හැකියාව නැහැ. ඒක මතක තියාගන්න. හරි. තුන්වෙනි ප්‍රශ්නය ප්‍රභා සංශ්ලේෂණයේ අඳුරු ප්‍රතික්‍රියාවේ පියවර 3 ප්‍රධාන පියවර 3 ලියලා නැහැ එතකොට ඒක නම් කෙලිම තියරි එකනේ. පළවෙනි පියවර කාබොක්සිකරණය නැත්නම් කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය නැත්නම් කාබන් ඩයොක්සයිඩ් තිර කිරීම. තුනම ලියන්න ඕනේ නෑ. එකක් ලියන්න මොකක් හරි. ඊළඟට ඔක්සිකරණය ඊළඟට RUBP පුනර්ජනනය නේ. RUBP පුනර්ජනනය. ඒ ලේසි කෙලිම තියරිනේ. හතරවෙනි ප්‍රශ්නය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි කිරීමෙන් ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාව අඛණ්ඩව වැඩි කළ නොහැක. මීට හේතුව අපි දන්නවනේ පුතේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයත් එක්ක ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාව වෙනස් වුණේ කොහොමද? වැඩි වෙලා නියත වුණානේ නේ. වැඩි වෙලා නියත වුණා. කොහොමනේ වුනේ? ඇයි ඒතර මේ නියත වෙන්නේ? ඇයි නියත වෙන්නේ? ප්‍රභා සංශ්ලේෂණයට බලපාන අනෙකුත් සාධක සීමාකාරී විය. උදාහරණ ලියන්න හරි තප්පද කියලා. උත්තරේ ලියන්න. ලියලා නැත්තම් ප්‍රභා සංශ්ලේෂණයට බලපාන අනෙකුත් සාධක සීමාකාරී වීම. ප්‍රභා සංශ්ලේෂණයට බලපාන අනෙකුත් සාධක සීමාකාරී වීම. උදාහරණයකුත් ලියා ගන්න එතකොට. හොඳයිනේ. හරි තප්පද. හරි තප්පද. හරි නේද? ඊළඟට එන්න ඊළඟ වගුවට. ඒ වගුව නම් ලියන්න යන්නේ නැහැ. දැන් ලොකුයිනේ. උත්තර ටික කියන්න යන්නම්. මම කිව්වා මේකත් ඔබ හදන්න ඕන ෂෝට් නෝට් එකක්. මා විසින් ඔබට හදන්න උදව් කරලා තියෙනවා. දැන් මේක මෙතන තිබුණත් කමක් නැහැ. නැත්නම් වෙනම කොලයකට ෂෝට් නෝට් එකක් විදිහට තව මේකේ ඔයාලට අවශ්‍ය විදිහට යම් වෙනස්කම් කරගෙන ඔබට සිතෙන්ගේ විදිහට ෂෝට් නෝට් එකක් හදා ගන්න පුළුවන්. ශ්වසන ක්‍රියාවලියේ ස්වායු ශ්වසනයේ පියවර 3 ෂෝට් නෝට් එකක්. ඒක වගුවක් විදිහට තමයි මෙතන හදලා තියෙන්නේ. ෂෝට් නෝට් හදන්න පුළුවන් ක්‍රම තියෙනවානේ. වගු, ඊතල සටහන් වෙන රූප විදිහට ගන්න පුළුවන් මොනවා හරි. හරි අපි සංකල්ප සිතියම් කියනම් මනම් කියනවා ඉතින් ඔයාලට. හරි ඒවා නම් අවශ්‍ය නැහැ මොනවද කියන එක. අවසානයේ වැඩේ තිබුණා නම් හරි. බලමුද අපි
තුර ශ්වසනයේ පියවර 3 දෙනවා පොතේ ග්ලයිකොලිසිය ක්‍රෙබ්ස් චක්‍රය ඉලෙක්ට්‍රෝන පරිවහනය. සිදුවන ස්ථානය ඔන්න දැන් එක තැනකට සිදුවන ස්ථාන 3 ගන්න යන්නේ. හරි ලේසි පාඩම් කරන්න ඊළඟට. ග්ලයිකොලිසිය ඉක්මනට එවන්න ඕකේ ගහන්න අමාරුයි නේ. සිංහල ගහන්න බලන්න. ග්ලයිකොලිසිය කවුරු හරි ග්ලයිකොලිසිය අමාරුයි සිංහල ගහන්න බෑනේ. ෆෝන් එකක් වගේ තියෙනවනේ සමහරට පුළුවන් ඇති කම්පියුටරෙන් බැලුවා ඇතිනේ. ග්ලයිකොලිසිය නෑ එන්නේ නෑ. හරි හොඳයි. මොකක්ද එකක් ගහලා තියෙනවා ෆයිල් එක නම් නෙමෙයි තියෙන්නේ. හරි හරි. අර සුද්ධ සිංහලෙන් සයිල කියලා වගේ තියෙන්නේ. හරි. හරි හරි හා එක එක විදිහට එවනවා සයිල මෙහෙමත් තියෙනවා. සයිල කමක් නැහැ හරි. සිංහලෙන් ගහනකොට එහෙම තමයි. හරි සයිල ප්‍රාස්නේ. ඒ තුනම බලයිමුද? ක්‍රෙබ්ස් චක්‍රය, මයිටොකොන්ඩ්‍රියා, පූරකය. පළ ගහන්න ඕනේ. පැටලෙනවනේ අමාරුයිනේ. माइटोकॉन्ड्रिया पूरक क्रेब्स चक्र इलेक्ट्रॉन परिवहन माइटोकॉन्ड्रिया में अभ्यंतर पटले माइटोकॉन्ड्रिया में अभ्यंतर पटले හරි නේද? අනේ තීරුව ඉවරයි ඈ. ඊළඟට සෑදෙන ඵල සංඛ්‍යාව මම මෙතනදී ලියන්න කිව්ව පොතේ ඔයාලට අර ඵලේ නමත් ලියලා ලියන්න කිව්වා. එතකොට ග්ලයිකොලිසිය ATP 2යි. ATP 2යි. NADPH2 2යි. हरी ग्लाइकोलिसिय ATP දෙකයි NADH2 NADPH2 දෙකයි ළඟට ක්‍රෙබ්ස් චක්‍රය කොහොමද වෙන්නේ මෙතන ක්‍රෙබ්ස් චක්‍රයේදී ඔයාලා එක ග්ලූකෝස් අණුවකටම ලියන්න පොතේ එක ග්ලූකෝස් අණුවකටම ලියන්න ATP 2යි මම එක ග්ලූකෝස් අණුවකට ලියන්නේ NADPH2 8යි NADPH2 8යි හරිද ඊළඟට FADH2 FADPH2 එතන sorry NADH2 පුතේනේ මෙතන NADH2 මෙතන FADH2 පැටලුණානේ හදාගන්න හරිනේ NADH2 8යි FADH2 2යි FADH2 2යි ඊළඟට ඉලෙක්ට්‍රෝන පරිවහනය ත්‍රේතිය ඇත්තටම අපිට ලියන්න වෙන්නේ එක මෙහෙම ලියන්න ඉතින් කෙලිම ATP කියලා ලියන්න ATP ඔක්කොම කීයක් හැදෙනවද මෙතනින් මෙයාලා දෙන්නෙක් එනවා මෙයාලා දෙන්නයි ඔක්කොම එතන 10යිනේ ඒතර 10යි එකකින් 3ක් හැදෙනවනේ ඒතකොට 30යිනේ පොතේ මෙතනින් කීයක් හැදෙනවද 2යිනේ දෙකෙන් දෙක ගානේ හැදෙන එතන 4යි ඒතකොට 34යි කියලා ලියන්න තේරෙනව නේද ATP 34යි ATP 34යි ATP 34යි ඊළඟට ඔක්සිජන් අවශ්‍යද නැද්ද යන බව
එතන මං කිව්වා එක්ක හරියක් දාන්න එක්ක කතරයක් දාන්න නැත්නම් අවශ්‍ය නැත. ඔව් නැත. ඔව් නෑ හරි මොනවා හරි ඔව් නෑ බෑ හරි මොනවා හරි ලියන්න. ග්ලයිකොලිසිය ඔක්සිජන් අවශ්‍ය නැත. ක්‍රෙබ්ස් චක්‍රයේ ඔක්සිජන් අවශ්‍යය. ඔව්. ඉලෙක්ට්‍රෝන පරිවහනය නැත. එතකොට නැත. ඔව් නැත. නැත. ඔව් නැත. නැත වැරද්දක්. හරයක් වැරද්දක්. එහෙම දාන්න. කාබන් ඩයොක්සයිඩ් පිටවනවාද නැද්ද? ග්ලයිකොලිසිය නැත. පොඩ්ඩක් එන්න. ඉලෙක්ට්‍රෝන පරිවහනයට ඔක්සිජන් අවශ්‍යයි. සොරේ. අප වහගන්න. ග්ලයිකොලිසියට නැත. ඔක්සිජන් කියන්නේ නැත. ක්‍රෙබ්ස් චක්‍රයට ඔව්. ඉලෙක්ට්‍රෝන පරිවහනයටත් ඔව්. ඒකටත් ඕන. එතන අර ඔක්සිකරණය වෙන්න ඔක්සිජන් අවශ්‍ය වෙනවා. කාබන් ඩයොක්සයිඩ් පිටවීම ග්ලයිකොලිසිය නැත. ක්‍රෙබ්ස් චක්‍රය ඇත. ඉලෙක්ට්‍රෝන පරිවහනය එතන නැත. කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්නේ නැත. හරි නේද? පැටලුන්නේ නැහැනේ. හොඳයි. එහා පැත්තේ තව මොනවා හරි තියෙනවද? තව ප්‍රශ්න දෙකක් තියෙනවා. 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ කියන්න ඕනේ නේද? ශ්වසන ශීඝ්‍රතාව වැඩි කරගන්න අවස්ථා දෙකක් ලියලා නැත්තේනේ. එකක් අපි කිව්වා බීජ ප්‍රරෝහණය කරගන්නෙද්දී බීජ ප්‍රරෝහණය උත්තේජනය කරගන්න. ඊළඟට අපි කිව්වා දඬු කැබලි, මුල් කැබලි, පට්ට කැබලි මුල් ඇදවීම උත්තේජනය කරගන්න. ඒ තමයි ශ්වසන ශීඝ්‍රතාව වැඩි කරගන්න අවස්ථා දෙකක්. ශ්වසන ශීඝ්‍රතාව අඩු කරගන්න අවස්ථා දෙකක් අපි කිව්වා. එකක් තමයි බීජ ගබඩා කිරීමේදී. ඊළඟට අපි කිව්වා භෝගවල අස්වනු වැඩි කරගන්න. ඊළඟට අර්ථාපල් වල ආකන්ද වර්ධනය කරගන්නෙද්දී. ඊළඟට මල්වල මල් පිපෙන ශාකවල මල් භෝගවල මල් අස්වනු වැඩි කරගන්න. ඒ අදහස එන්න ලියන්නේ ඔක්කොම ලියන්න ඕනේ. දෙක බැගින්න ලියන්න කියන්නේ. ඊළඟට පහත එක එකක් සඳහා ප්‍රස්ථාරම් දෙන්න. කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය සමග ශ්වසන ශීඝ්‍රතාව මම කලිනුත් ඇන්දා. අඳින්න යන්නේ නැහැ. ටියුට් එකේ තියෙනවානේ. ටියුට් එක බලන්න නෙමෙයි තනියම මතකෙන් අඳින්න. ওই ප්‍රස්ථාර ටික ඔක්කොම එක තැනක අඳින්න. ෂෝට් නෝට් එකක් විදිහට ප්‍රස්ථාර ටික ඔක්කොම එක තැනක ලස්සනට ඇඳලා තියාගෙන ඕනනම් මේ ඔයාලා පාඩම් කරන තැන අලවලා වගේ තියාගන්න. ඒ අපි කතා කරු ප්‍රස්ථාර ඔක්කොම පළවෙනි දෙවෙනි පාඩම තුලත් ප්‍රස්ථාර ටිකක් කතා කරනවා. නේ? ඒවයි මේවයි ඔක්කොම ටික එක තැනක අරගෙන තියාගන්න ලස්සනට ඇඳලා. ඊළඟට ඔක්සිජන් සාන්ද්‍රණය සමග ශ්වසන හැඩ දෙකම එකයි. දෙකම වෙන්නේ මේ වැඩි වේගන ගිහිල්ලා නියත වෙනවානේ. වැඩි වේගන ගිහිල්ලා නියත වෙනවා. කාබන් ඩයොක්සයිඩ් ප්‍රභා සංශ්ලේෂණය අතර ඒ නියත වීමට හේතුව මම කිව්වා නිකුත් සාධක සීමාකාරී වීම. ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි වෙනකොට ශ්වසන වේගය අඛණ්ඩව වැඩි වෙන්නේ නැතුව නියත වෙන්නේ ශ්වසන උපස්තර සීමාකාරී වීම. ශ්වසන උපස්තර වල හරි ප්‍රමාණයක් තියෙනවනේ පතේ. ඒ උපරිම ප්‍රමාණයට ආවට පස්සේ එතනින් එහාට ශ්වසන වේගය වැඩි වෙන්නේ නැහැ. බිඳ හෙලන්න උපස්තර නැහැ. මොකද්ද ප්‍රධාන ශ්වසන උපස්තරය? ලියලා තියාගන්න ඕව ප්‍රධාන ශ්වසන උපස්තරයේ ග්ලූකෝස්. ප්‍රධාන ශ්වසන උපස්තරයේ ග්ලූකෝස්. ශ්වසන උපස්තරයක් කියන්නේ ශ්වසනයේදී බිඳ හෙලීමට වාචනය කරන කාබනික සංයෝගය. ස්වායු ශ්වසනයේදී ස්වායු නැතත් කවන්නේ ශ්වසනයේදී නැත්නම් සෛලීය ශ්වසනයේදී බිඳ හෙලීමට වාචනය කරන බිඳ හෙලීමට වාචනය කරන කාබනික සංයෝගය. ඒක තමයි ශ්වසන උපස්තරය. respiratory substrate කියලා අපි කියන ඉංග්‍රීසියෙන් නම් respiratory substrate එක ශ්වසන උපස්තරය. කලින් වගේ කාබන් ඩයොක්සයිඩ් තීරුවේ ග්ලයිකොලිසියේ අවශ්‍ය නැහැ. පිට වෙන්නේ නැහැ. ග්ලයිකොලිසියේ කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්නේ නැහැ. ක්‍රෙබ්ස් චක්‍රයේ කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. ඉලෙක්ට්‍රෝන පරිවහනයේ කාබන් ඩයොක්සයිඩ් පිට වීමක් නැහැ. පිට වෙනවා, පිට වෙන්නේ, පිට වෙනවා,
පිට වෙන්නේ ඔව් නෑ සොරි නෑ ඔව් නෑ මොකද වෙලා තියෙන්නේ අවසාන ක්ලාස් එකනේ දැන් ඉතින් පැටලෙනවා හරි නෑ ඔව් නෑ හරි එච්චරයි ඒ පාඩම ඉවරයි ඉතින් අර නිර්වාය සූසනේ කෑල්ල ඒක කියන්න ඕනේ නෑ නේද කියව ගන්න ඇතේනේ නේ තව ඉතින් ඔය කියවනවා නම් ඒ කෑල්ල තමයි ඉතුරුලා තියෙන්නේ වෙන නෑ පිටු අංක 15 වේ තියෙන්නේ ඒක ඔයාලා කියවලා තියාගන්න හරිද පුතේ හරි එතකොට දැන් මේකයි කතන්දරේ ඔන්න පළවෙනි ටියුට් එක ඉවරයි